නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපි හැම දිනාටම මේ ධර්ම මාර්ගය විවර කරලා දුන්න අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. සද්ධාවන්ත පින්වත්නි, මේ ලෝකේට ඊ타ත්ම කලාතුරකින් තමයි බුදු කෙනෙක් ලෝකේට පහළ වෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ මේ ලෝකේට පහළ වෙලා දෙවියන්ට මිනිසුන්ට මහා කරුණාවෙන් ඒ චතුරාර්ය සත්‍ය ධර්ම ප්‍රකාශිත ඒ මිහිරි සී සද්ධර්මයේ කියලා දෙනවා. එතකොට මේ ලෝකේ ඉන්නවා නුවණැති දෙවියන් මිනිසුන්. ඒ නුවණැති උදවිය ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරලා ඒ ධර්මයේ දරාගෙන ඒ ධර්මයේ මනාකොට නුවණින් විමසලා ඒ ධර්මයෙන් අපිට පෙන්වලා දෙන අපේ ජීවිතයේ තියෙන ඇත්ත ස්වභාවය අවබෝධ කර ගන්නවා. ජීවිතය අවබෝධ කරගෙන මේ ඉපදෙමින් මැරෙමින් යන මේ භයංකර සසර ගමනින් ඈතර වෙනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ අනමතග්ගෝ යන් භික්කවේ සංසාරෝ පුබ්බාකෝටි නපඤ්ඤායති. පින්වත් මහණනි, මේ සංසාරේ පටන්ගත්තු කෙලවරක් පණවන්න බෑ කිව්වා. අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සන්දාවතං සංසරතං. මේ සත්‍යයා මේ සසර ගමන යන්නේ අවිද්‍යාවෙන් වැහිලා. තණ්හාවට බැඳිලා තමයි මේ සත්‍යයා මේ සසර ගමන යන්නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා මේ සත්‍යයට මේ දීර්ඝ සසර ගමනින් ඈතර වෙන්න නම් මේ දෙවියන් මිනිසුන් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්නට ඕන. ඒ චතුරාර්ය සත්‍ය තමන්ගේ ජීවිතයේ තුලින් අවබෝධ කරගත්තොත් තමයි දෙවියන්ට මිනිසුන්ට මේ සසරින් ඈතර වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ මාර්ගයන් පෙන්වා වදාලා. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරා යන්නට මාර්ගයන් අපට පෙන්වලා දුන්නේ බුදුරජාණන් වහන්සේ. පින්වත්නි, ඒ මාර්ගයේ පුරුදු නොකර, ඒ මාර්ගයේ අනුගමනය නොකර මේ ලෝකයේ කිසිවෙකුට ඒ අමා මහ නිවන සාක්ෂාත් කරගන්න පුළුවන් කමක් නැහැ. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙන්නේ ඒ භාග්‍යතුන් වහන්සේ පෙන්වා වදාළ ඒ නිවන් මාර්ගය තුලමයි.
එවයි නිවන් මාර්ගයන්ට භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දුන්නා ඒවා සත්‍තිත් බෝධිපාක්ෂික ධර්මයන් හැටියට. මේ සත්‍ති බෝධිපාක්ෂික ධර්මයන් කියලා කියන්නේ සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රදාන වීරිය, සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ තමයි සත්‍ති බෝධිපාක්ෂික ධර්මයන්. මෙන්න මේ බෝධිපාක්ෂික ධර්මයන් දීනු කරගත්තොත් තමයි කෙනෙකුට මේ ධර්මය අවබෝධ කරගෙන සසරෙන් ඈතර වෙන්න, මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් අද අපි ඉගෙන ගන්නේ මේ බෝධිපාක්ෂික ධර්මයන් තුළ අඩංගු සත්ත බොජ්ජංග ගැන සඳහන් වෙන දේශනාවක්. පින්වත්නි, මේ දේශනාවේ නම සීල සූත්‍රය. මේකේ බුදුරජාණන් වහන්සේ මේ බොජ්ජංග ධර්මයන් ශ්‍රාවකයන් පුරුදු කරගන්නේ කොහොමද කියලා මනාකොට ඊ타ත්ම ලස්සනට භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව තුළ අපට පෙන්වලා දෙනවා. පින්වත්නි, මේ ලෝකයට සක්විති රජ කෙනෙක් පහළ වීම තුළ මාණික 7ක් ලෝකයට පහළ වෙනවා කියනවා. ඒ තමයි චක්කරත්නය, ස්ථීරත්නය, අස්වරත්නය, හස්තිරත්නය, ගෘහපති රත්නය, පුත්ත රත්නය, මාණික රත්නය කියන මේ මාණික්යන් 7 සක්විති රජ කෙනෙක් පහළ වීම තුළ ලෝකයට පහළ වෙනවා කියනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ලෝකයට ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වීම තුළ මාණික්යන් 7ක් ලෝකයට පහළ වෙනවා. ඒ මාණික්යන් 7ට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නේ මේ බොජ්ජංග ධර්මයන් 7. ඒ තමයි සති සම්බොජ්ජංගය, ධම්මවිචේ සම්බොජ්ජංගය, වීරිය සම්බොජ්ජංගය, පීති සම්බොජ්ජංගය, පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය, උපේක්ඛා සම්බොජ්ජංගය කියන මේන්න මේ බොජ්ජංග 7 මේ ලෝකයට පහළ වෙන්නේ බුදු කෙනෙක් පහළ වීමෙන්මයි. පින්වත්නි, මේ බොජ්ජංග ධර්මයන් කෙනෙකුට වඩන්න පුළුවන්කම තියෙන්නේ කල්යාණ මිත්‍ර ඇසුරේ වාසය කරමින්. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ඉර පායන්නට ඉස්සර වෙලා මුලින්ම උන්වහන්සේ දේශනා කළා අරුණෝදය මේ නැගගෙන එනකොට කවුරුත් දන්නවා දැන් ඉර පායනවා කියලා. ඒ වගේම පින්වත්නි, මේ බොජ්ජංග ධර්මයන් දිනු කරගන්නට මුල් වෙන්නේ, ප්‍රධාන වෙන්නේ කල්යාණ මිත්‍ර ඇසුර. කල්යාණ මිත්‍ර ඇසුර තුල පිහිටලා, සීලය තුල පිහිටලා තමයි පින්වත්නි මේ බොජ්ජංග ධර්මයන් දිනු කරගන්නට තියෙන්නේ. එතකොට පින්වත්නි, මේ බොජ්ජංග ධර්මයන් දිනු කරගන්න කැමති කෙනා එහෙනම් කල්යාණ මිත්‍ර ආශ්‍රයයට යොමු වෙන්නට ඕන. කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්නට ඕන. කල්යාණ මිත්‍රයන්ව භජනය කරන්නට ඕන. කල්යාණ මිත්‍රයන් සමග වාසය කරන්නට ඕන. පින්වත්නි, මේ ලෝකේ ඉන්න පරම කල්යාණ මිත්‍රයා තමයි බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ දේශනා කොට වදාලා මහණෙනි, පරම කල්යාණ මිත්‍රෝ මා කරා ඇවිල්ලා මේ ලෝකේ ඉපදීම උරුම කරගත්තු සත්වයන් ඉපදීමෙන් නිදහස් වෙනවා. ජරාවට පත්වීම උරුම කරගත්තු සත්වයන්
ජරාවට පත්වීමෙන් නිදහස් වෙනවා. ලෙඩවීම උරුම කරගත්තු සත්වයන් ලෙඩවීමෙන් නිදහස් වෙනවා. මරණය උරුම කරගත්තු සත්වයන් මරණයෙන් නිදහස් වෙනවා. සෝක, වැළපීම්, කායික දුක්, මානසික දුක්, සුසුම් හෙලින් උරුම කරගත්තු සත්වයන් මේ හැම දුකකින්ම නිදහස් වෙනවා කිව්වා. මහන්නි, කල්යාණ මිත්‍ර වූ මා ඇසුරු කරන කෙනා කැමති වෙන්න ඕනි කිව්වා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දියුණු කරගන්නට. එනම් පින්වත්නි, යම්කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ නැමැති ඒ කල්යාණ මිත්‍රයා ඇසුරු කරයිද? පින්වත්නි, ඒ කෙනාට වාසනාව ලැබෙනවා මේ හැම දුකකින්ම නිදහස් වෙන්නට. නමුත් අපට අද භාග්‍යතුන් වහන්සේව දැක ගන්න පුළුවන් කමක් නැහැ. භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාලා. හැබැයි පින්වත්නි, භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ ඒ මිහිරි සී සද්ධර්මයේ අද අපිට අදත් අහන්න ලැබෙනවා. ඒ ධර්මයේ ඉගෙනගත්තු, ඒ ධර්මයේ පාඩම් කරගත්තු, ඒ ධර්මයේ මිහිරි ලෙස කියා දෙන ගුණවත් උතුමන් තාමත් මේ ලෝකයේ වැඩ සිටිනවා. ඒ උත්තමයන් පින්වත්නි අපට ඒ ධර්මයේ ඊ타මත්ම මිහිරි ලෙස කියලා දෙනවා. ආන්නේ කල්යාණ මිත්‍ර ඇසුරට අපි යොමු වෙන්නට ඕන. ඒ කල්යාණ මිත්‍ර ඇසුරට අපි යොමු වෙලා ඒ කල්යාණ මිත්‍රයන් ඇසුරු කරමින් ඒ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ධර්මය අපි හොඳට ශ්‍රවණය කරන්නට ඕන. පින්වත්නි, ධර්මයේ අපි ශ්‍රවණය කරපු පමණින් අපි දුකෙන් නිදහස් වෙන්නේ නැහැ. අපේ චිත්ත අභ්‍යන්තරයේ තුල යම් දෙයක් දියුණු කරගන්නට ඕන. ඒ තමයි පින්වත්නි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. යෝනිසෝ මනසිකාරයේ තුලින්මයි බොජ්ජංග ධර්මයන් දියුණු වෙන්නේ. නුවණින් විමසන කෙනාට බොජ්ජංග ධර්මයන් හොඳට දියුණු කරගන්න පුළුවන්කම තියෙනවා. පින්වත්නි, මේ අපේ ජීවිතය තුළ තියෙනවා යෝනිසෝ මනසිකාරයේ යෙදෙන්නේ නැත්නම් ඊළඟ පැත්ත තමයි අයෝනිසෝ මනසිකාරය. මේ අයෝනිසෝ මනසිකාරයත් එක්ක අපේ ජීවිතය තුළ වැඩෙන්නේ නීවරණ. නීවරණ තමයි අයෝනිසෝ මනසිකාරයත් එක්ක පෝෂණය වෙන්නේ. ඒ නීවරණ ධර්මයන් පෝෂණය කර කර අයෝනිසෝ මනසිකාරයේම යෙදෙමින් තමයි අපි මේ සසරේ ඉන්නේ. ඒ නිසාම අපි තුල රාගය වැඩෙනවා, දේශය වැඩෙනවා, මෝහය වැඩෙනවා. මේ රාග, දේශ, මෝහ පෝෂණය කරමින් අපි මේ සසරේ ඉන්නේ. ඒකට හේතුව තමයි අපි තුල තියෙන අයෝනිසෝ මනසිකාරය. පින්වත්නි, යෝනිසෝ මනසිකාරය කියන එක උපද්දවා ගන්න එක ලෙහෙසි පහසු දෙයක් නොවේ. ඒක ඊටාත්ම අමාරු දෙයක්. ඒ අමාරු දේ අපි දිනු කරගන්නට නම් අපිට පින්වත්නි එක දෙයක් උවමනා වෙනවා. ඒ උවමනා කරන දේ තමයි අපට ධර්මයේ ලැබෙන්නට ඕන. ධර්මයේ තමයි අපි නුවණින් සිහි කළ යුත්තේ. එතකොට තමයි අපි තුල ප්‍රඥාව දිනු වෙලා, බොජ්ජංග ධර්මයන් දිනු වෙලා මේ ලෝකේ ප්‍රඥාවන්ත උදවිය ඒ විමුක්තිය සාක්ෂාත් කරගන්නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ අපට පෙන්වලා දුන්නා මේ දේශනාව තුළ කොහොමද කෙනෙක් මේ බොජ්ජංග ධර්මයන් දිනු කරගන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ
මේ දේශනාවේ පෙන්වලා දෙනවා යේතේ භික්කවේ භික්ඛු සීල සම්පන්නෝ සමාධි සම්පන්නෝ පඤ්ඤා සම්පන්නෝ විමුක්ති සම්පන්නෝ විමුක්ති ඥාන දස්සන සම්පන්නෝ දස්සන මහම් පහම් භික්කවේ තේසම් භික්ඛූනම් බහුකාරං වදාමි. පින්වත් මහණනි, බුදුරජාණන් වහන්සේ දේශනා කළා සීල සම්පන්න, සමාධි සම්පන්න, ප්‍රඥා සම්පන්න, විමුක්ති සම්පන්න, විමුක්ති ඥාන දර්ශන සම්පන්න භික්ෂුව දැකීම පවා බුදුරජාණන් වහන්සේ වදාලා බොහෝ උපකාර සහිතවයි කියලයි මං වදාරන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඒ වගේම උන්වහන්සේ වදාලා සවන මම් පහම් භික්කවේ තේසම් භික්ඛූනම් බහුකාරං වදාමි. ආන්නේ භික්ෂුවට සවන් දීම සඳහා සවන් දීමත් උන්වහන්සේ වදාලා බොහෝ උපකාර සහිතයි කියලා. ඒ වගේම උන්වහන්සේ දේශනා කළා උපසංකමන මම් පහම් භික්කවේ තේසම් භික්ඛූනම් බහුකාරං වදාමි. මහන්නි, එබඳු භික්ෂුවක් ළඟට එළඹීම පවා පැමිණීම පවා බොහෝ උපකාර සහිතයි කියලයි මං කියන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඊළඟට උන්වහන්සේ දේශනා කළා පෛරුපාසානම් පහම් භික්කවේ භික්ඛූනම් බහුකාරං වදාමි. පින්වත් මහන්නි, මේ භික්ෂුව ඇසුරු කිරීම පවා බොහෝ උපකාර සහිතවයි යයි කියන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. අනුස්සති මම් පහම් භික්කවේ තේසම් භික්ඛූනම් බහුකාරං වදාමි. පින්වත් මහන්නි, එබඳු භික්ෂුව, ඒ කියන්නේ අර සීල සම්පන්න, සමාධි සම්පන්න, ප්‍රඥා සම්පන්න, විමුක්ති සම්පන්න, විමුක්ති ඥාන දර්ශන සම්පන්න භික්ෂුව සිහි කිරීම පවා බොහෝ උපකාර සහිතවයි යයි කියන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, එබඳු භික්ෂුවක් ළඟ පැවිදි වීම පවා බොහෝ උපකාරයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා පින්වත් මහණනි, තං කිස්ස හේතු, ඒකට හේතුව මොකද්ද? බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණනි, භික්ඛූණං ධම්මං සුත්තා ද්වේන ූපකට්ඨෝ විහෙරති. පින්වත් මහණනි, එබඳු භික්ෂුවකගෙන් ධර්මය අහලා දෙආකාර විවේකයෙන් යුක්ත වෙනවා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා කාය උපකාසේනච චිත්ත උපකාසේනච, කාය විවේකේනුත් චිත්ත විවේකේනුත් යුක්ත වෙනවා කියනවා. අර භික්ෂුවකගෙන් ධර්මය ආලා දෙආකාර විවේකයකින් යුක්ත වෙනවා කියනවා. කවර විවේකයකින්ද? කාය විවේකේනුත් චිත්ත විවේකේනුත්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා සෝ තථා ූපකට්ඨෝ විහෙරති ධම්මං තන් ධම්මං අනුස්සරති අනුවිතක්කේති. උන්වහන්සේ දේශනා කොට වදාලා එබඳු විවේකයෙන් යුක්ත වෙලා ඒ භික්ෂුව මොකද කරන්නේ? ධර්මයේ සිහි කරනවා කියනවා. නැවත නැවත ධර්මයේ සිහි කරනවා කියනවා. ඔන්න දැන් බලන්න, අර ගුණවත් භික්ෂුවක් ඇසුරු කරනවා. ඒ භික්ෂුවගෙන් ධර්මය අහනවා. අහපු ධර්මයේ ඊට පස්සේ එයා මොකද කරන්නේ? එබඳු භික්ෂුවකින් ධර්මය අහලා විවේකයෙන් යුක්ත වෙනවා. කාය විවේකේනොත් චිත්ත විවේකේනොත්. ඒ විවේකයෙන් යුක්ත වෙලා පින්වත්නි, එයා ඒ ධර්මයේ අහලා ඒ ධර්මයේ මනාකොට නුවණින් විමසනවා කියනවා. නැවත නැවත නුවණින් විමසනවා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා යස්මින් සමයේ භික්කවේ භික්ඛු යතා ූපකට්ඨෝ විහෙරන්තෝ තන් ධම්මං අනුස්සරති අනුවිතක්කේති සති සම්බුද්ධංගෝ තස්මින් සමේ තස්ස භික්ඛුනෝ ආරද්ධෝ හෝති. පින්වත් මහණනි, මේ සමයේ භික්ෂුව මේ දෙආකාර විවේකයෙන් යුක්ත වෙලා අර ධර්මයන් සිහි කරනකොට, නැවත නැවත සිහි කරනකොට ඒ භික්ෂුව පටන් ගත්තා වෙන්නේ සති සම්බුද්ධංගය.
එනම් පින්වත්නි මේ සති සම්බොජ්ජංගේ වැඩෙන්නේ අපි තුල මේ සිහිය දියුණු වෙන්නේ ධර්මයේ නුවණින් විමසීම මත. ධර්මයේ හොඳට සිහි කරනකොට තමයි අපි තුල සිහිය දියුණු වෙන්න පටන් ගන්නෙ. එහෙනම් සිහිය දියුණු කරගන්නට කැමති කෙනා කල යුත්තේ හොඳට මේ ධර්මයේ අහන්නට ඕන. අහලා ඒ ධර්මයේ හොඳට නුවණින් විමසන්නට ඕන. ඒ ධර්මයේ නැවත නැවත විමසන්නට ඕන. පින්වත්නි ධර්මයේ කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ වදාළ ඒ චතුරාර්ය සත්‍ය ධර්මයටයි. කුසල් අකුසල් ධර්මයන්ටයි. ඒ ධර්මයේ තුල බුදුරජාණන් වහන්සේ අපට පෙන්වලා දුන්න ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අපි හොඳට නුවණින් විමසුවොත් නැවත නැවත සිහි කරොත් පින්වත්නි අපි තුල වැඩෙන්නේ සිහිය. ඒ විදිහට සිහිය යම් කිසි කෙනෙක් වැඩුවොත් එහෙම යා පටන් ගත්තා වෙන්නේ සති සම්බොජ්ජංගය. දවසක් භික්ෂුවක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේගෙන් අසා හිටියා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ බොජ්ජංග කියලා කියනවා. බොජ්ජංග කියන්නේ කුමක් පිණිසද? බුදුරජාණන් වහන්සේ වදාලා උන්වහන්සේ පෙන්වලා දුන්නා මහණනි භික්ෂුව මේ බොජ්ජංග කියලා කියන්නේ අවබෝධී පිණිස පවතිනවා. අවබෝධී පිණිස පවතිනවා කියන අර්ථයෙන්ුයි බොජ්ජංග කියලා කියන්නේ. එනම් පින්වත්නි මේ බොජ්ජංග ධර්මයන් වැඩෙනකොට අපි තුල චතුරාර්ය සත්‍ය අවබෝධය තමයි වැඩෙන්නේ. පින්වත්නි මේ බොජ්ජංග ධර්ම හැටියට බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ වදාලා මේ බොජ්ජංග කියලා කියන්නේ අවබෝධී පිණිස පවතිනවා. අවබෝධී පිණිස පවතින නිසායි මේවට බොජ්ජංග කියලා කියන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා අර භික්ෂුව අර සති සම්බොජ්ජංගයේ ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා අර භික්ෂුව ධර්මයේ විමසනකොට නැවත නැවත සිහි කරනකොට ඒ භික්ෂුව පටන් ගත්තා වෙන්නේ සති සම්බොජ්ජංගය. ඊට පස්සේ භික්ෂුව සති සම්බොජ්ජංගේ මොකද කරන්නේ? සති සම්බොජ්ජංගෝ යස්මින් සමේ භික්ඛු භාවේති. ඊට පස්සේ ආයේ තමන් තුළ ඇතිවෙච්ච සති සම්බොජ්ජංගය තමන් තුළ ඇතිවෙච්ච බව දැනගෙන ඒ සති සම්බොජ්ජංගේ වඩනවා. පින්වත්නි මේ සති සම්බොජ්ජංගය කියලා කියන්නේ ඉබේ වැඩෙන දෙයක් නෙවෙයි. තමන් තුළ සති සම්බොජ්ජංගේ ඉපදුනාට පස්සේ ඒක හඳුනාගෙන ඒ සති සම්බොජ්ජංගේ වඩන්නට ඕන. එතකොට යම්කිසි කෙනෙක් ධර්මයේ සිහි කරලා නැවත නැවත සිහි කරනකොට එයා තුළ සිහිය වැඩෙනවා. ඒ කියන්නේ සතර සතිපට්ඨානෙ තුල එයාගේ සිත පීඨනවා. එයා කල යුත්තේ ඒ සතර සතිපට්ඨානේ මනාකොට වඩන්නට ඕන. ඒ සතර සතිපට්ඨානේ වඩනකොට බුදුරජාණන් වහන්සේ වදාලා සති සම්බොජ්ජංගෝ තස්මින් සමේ බික්කුණා භාවනා පාරිපූර්ණං ගච්ඡති. ඒ සති සම්බොජ්ජංගේ වඩනකොට ඒ සති සම්බොජ්ජංගේ සම්පූර්ණත්වයටපත් වෙනවා. භාවනාමය වශයෙන් සම්පූර්ණත්වයටපත් වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා සෝ තථා සතෝ විහෙරන්තෝ තං ධම්මං පඤ්ඤාය පවිචින්ති පවිචරති පරිවිමංසා සමාපජ්ජති. ඔන්න ඊළඟට මේ භික්ෂුව මොකද කරන්නේ? අර සිහියෙන් යුක්ත වෙලා දැන් භික්ෂුවට අර කල්යාණ මිත්‍ර ඇසුරු තුළින් ගුණවතුන් ඇසුරු කරනකොට ධර්මය අහන්න ලැබෙනවා. ධර්මය අහන්න ලැබුණට පස්සේ එයා ඒ ධර්මයේ නුවණින් විමසනවා. නැවත නැවත සිහි කරනවා. එතකොට මේ භික්ෂුව මොකද කරන්නේ? පින්වත්නි ඒ ධර්මයේ නුවණින් විමසනකොට ඒ භික්ෂුව තුළ සතිය දිනු වෙනවා.
එතකොට තමන් හඳුනා ගන්නවා තමන් තුළ සතිය වැඩෙනවා කියලා. ඊට පස්සේ ආය සතිය හොඳට වඩනවා. වඩනකොට ඒ සතිය සම්පූර්ණත්වයටපත් වෙනවා. ඊට පස්සේ සතිය සුල පිහිටලා එයා මොකද කරන්නේ? භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා එයා මේ ධර්මයන් ප්‍රඥාවෙන් විමසනවා. නුවණින් හසුරුවනවා. නැවත සිහි කරනවා. තන් ධම්මං පඤ්ඤාය පවිචින්ති පවිචරති පරිවිමංසා සමාපජ්ජති. එයා ධර්මයන් නුවණින් විමසනවා. නුවණින් හසුරුවනවා. නැවත ඒ ධර්මයන් විමසනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා යස්මින් සමේ භික්කවේ භික්ඛු තථා සතෝ විහෙරන්තෝ තන් ධම්මං පඤ්ඤාය පවිචින්ති පවිචරති පරිවිමංසා සමාපජ්ජති ධම්මවිචේ සම්බොජ්ජංගෝ තස්මින් සමේ තස්ස භික්ඛුනෝ ආරද්ධෝ හෝති. ඒ සමහි භික්ෂුව අර සිහියෙන් යුක්ත වෙලා ධර්මයන් විමසනකොට නුවණින් හසුරුවනකොට නැවත සිහි කරනකොට ඒ භික්ෂුව තුළ වැඩෙන්නේ පටන් ගත්තා වෙන්නේ ධම්මවිචේ සම්බොජ්ජංගයයි. පින්වත්නි, එතකොට ධම්මවිචේ සම්බොජ්ජංගය කියලා කියන්නේ මේ ධර්මයේ මනාකොට නුවණින් විමසන එකට. එයා මේ අනිත්‍ය දේවල් අනිත්‍ය වශයෙන් සිහි කරනවා. දුක් දේ දුකක් වශයෙන් සිහි කරනවා. අනාත්ම දේ අනාත්ම වශයෙන් සිහි කරනවා. කුසල් අකුසල් සිහි කරනවා. නිවැරදි වැරදි ධර්මයන් සිහි කරනවා. සුදු කළු ධර්මයන් සිහි කරනවා. මේ චතුරාර්ය සත්‍ය සිහි කරනවා. පටිච්ච සමුප්පාදේ සිහි කරනවා. ඒ වගේම එයා මේ ස්කන්ධ ධාතු ආයතන ආදී මේ ධර්මයන් සිහි කරනවා. පින්වත්නි, මේ ධර්මයන් සිහි කරනකොට නුවණින් නැවත සිහි කරනකොට නුවණින් හසුරුවනකොට එයා තුළ ධම්මවිචේ සම්බොජ්ජංගය තමයි වැඩෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා යස්මින් සමේ භික්ඛු භාවීති ධම්මවිචේ සම්බොජ්ජංගෝ. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ඊට පස්සේ භික්ෂුව මොකද කරන්නේ? ධම්මවිචේ සම්බොජ්ජංගේ තමන් තුළ ඉපදිච්ච හටගත්තු ඒ ධම්මවිචේ සම්බොජ්ජංගේ තමන් තුළ හටගත්තා කියලා දැනගෙන ඒ ධම්මවිචේ සම්බොජ්ජංගේ වඩනවා. එහෙනම් ධම්මවිචේ සම්බොජ්ජංගය කියලා කියන්නේ වැඩි යුතු දෙයක්. ඊට පස්සේ ධම්මවිචේ සම්බොජ්ජංගේ වඩනකොට ඒ ධම්මවිචේ සම්බොජ්ජංගේ භාවනාමය වශයෙන් සම්පූර්ණත්වයටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා තස්සතං ධම්මං පඤ්ඤාය පවිචින්තෝ පවිචරතෝ පරිවිමංසා සමාපජ්ජතෝ ආරද්ධං හෝති විරියං අසල්ලීනං. පින්වත් මහණෙනි, ඊට පස්සේ ධර්මයන් ඒ භික්ෂුව ඒ ධර්මයන් විමසනකොට නුවණින් හසුරුවනකොට නැවත ඒ ධර්මයන් සිහි කරනකොට ආරද්ධං හෝති වීරියං අසල්ලීනං. ඒ භික්ෂුව තුළ හටගන්නවා වීරිය. අර ධර්මයේ නුවණින් විමසනකොට ඒ ධර්මයේ නුවණින් හසුරුවනකොට හටගන්න දෙයක් තමයි පින්වත්නි වීරිය. පින්වත්නි, ධර්මයන් සිහි කරනකොට ධර්මයන් නුවණින් විමසනකොට අකුසලයට ඉඩක් නැහැ. අකුසලේ පලා යනවා, කුසල් උපදිනවා. එතකොට වීරිය තමන් තුළ වැඩෙනවා අකුසල් ප්‍රහාණයටත් කුසලයේ දිනු කරගන්නටත්. එතකොට එයා තුළ සතර සම්‍යක්ප්‍රධාන වීරිය වැඩෙනවා. එයා ධර්මයන් සිහි කරනකොට නැවත සිහි කරනකොට නූපන් අකුසල් නූපදවීමට වීරිය කරනවා. උපන් අකුසලේ ප්‍රහාණය පිණිස වීරිය කරනවා. නූපන් කුසලේ උපද්දවා ගන්න වීරිය කරනවා. උපන් කුසලේ
සම්පූර්ණත්වයට පත් කරගන්න වීරිය කරනවා. එතකොට එයා තුළ පටන් ගත්තා වෙන්නේ වීරිය සම්බොජ්ජංගයයි. එයාගේ හිත හැකිලෙන්නේ නැහැ කියනවා. යස්මින් සමේ භික්කවේ භික්ඛුනෝ තන් ධම්මං පඤ්ඤාය පවිචින්තෝ පවිචරතෝ පරිවිමංසා සමාපජ්ජතෝ ආරද්ධෝ හෝති විරියං අසංලීනම්. පින්වත් මහන්නි, ඒ සමයේ භික්ෂුව ඒ ධම්මවිචේ සම්බොජ්ජංගේ ඒ ධර්මයන් නුවණින් විමසනකොට, නැවත නැවත විමසනකොට ඒ භික්ෂුව තුළ වීරිය තමන් තුළ ඇති වෙනවා. එයාගේ හිත හැකිලෙන්නේ නැහැ. වීරිය සම්බොජ්ජංගෝ තස්මින් සමේ භික්ඛුනෝ ආරද්ධෝ හෝති. එතකොට මේ භික්ෂුව තුළ වීරිය සම්බොජ්ජංගේ තමයි කියනවා පටන් ගන්නෙ. ඊට පස්සේ විරිය සම්බොජ්ජංගං තස්මින් සමේ භික්ඛු භාවේති. ඊට පස්සේ වීරිය සම්බොජ්ජංගේ ඒ භික්ෂුව වඩනවා කියනවා. වීරිය සම්බොජ්ජංගෝ තස්මින් සමේ භික්ඛුනෝ භාවනා පාරිපූර්ණං ගච්ඡති. ඒ වීරිය සම්බොජ්ජංගේ වඩනකොට ඒ වීරිය සම්බොජ්ජංගේ භාවනාමය වශයෙන් සම්පූර්ණත්වයට පත් වෙනවා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ඊට පස්සේ තස්මින් සමේ භික්ඛුනා භාවනා පාරිපූර්ණං ගච්ඡති ආරද්ධ විරියස්ස උපජ්ජති පීති නිරාමිසා. ඊට පස්සේ වීරිය එයා තුළ සම්පූර්ණ වුණාට පස්සේ ඒ වීරිය නිසා ඒ භික්ෂුව තුළ වීරිය කරනකොට ඒ භික්ෂුවට උපදිනවා ප්‍රීතිය. ඇයි තමන් තුළ අකුසල් ප්‍රහාණය වෙනවා කියලා දකිනකොට, තමන් තුළ කුසලයේ උපදිනවා කියලා දකිනකොට, තමන්ගේ හිතේ නිවැරදි ධර්මයන් හටගන්නවා කියලා දකිනකොට, තමන් තුළ මේ සංසිඳී මෙති වෙනවා කියලා දකිනකොට ඒ භික්ෂුවට උපදිනවා පින්වත්නි නිරාමිස ප්‍රීතියක්. අන්නේ ප්‍රීතියට තමයි පීති සම්බුද්ධංගය කියලා කියන්නේ. ආන්නේක අවබෝධයේ පිණිස පවතින අංගයක් විදිහට ඒ භික්ෂුව දියුණු කරගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා යස්මින් සමේ භික්කවේ භික්ඛුනා ආරද්ධ විරියස්ස උපජ්ජති පීති නිරාමිසා. පින්වත් මහණනි, මේ විදිහට වීරිය කරනකොට උපදිනවා නිරාමිස පීතිය. පීති සම්බොජ්ජංගෝ තස්මින් සමේ භික්ඛුනෝ ආරද්ධෝ හෝති. එතකොට මේ භික්ෂුව පටන් ගත්තා වෙන්නේ පීති සම්බොජ්ජංගයයි කියනවා. ඊට පස්සේ පටන්ගත්තු පීති සම්බොජ්ජංගය ඒ භික්ෂුව මොකද කරන්නේ? වඩනවා. ඉස්ලාමී පීති සම්බොජ්ජංගේ තමන් තුළ හටගත්තා කියලා සිහියෙන් දැනගන්නට ඕන. දැනගත්තට පස්සේ ඒ පීති සම්බොජ්ජංගේ භික්ෂුව වඩනවා. එනම් ප්‍රීතිය කියලා කියන්නේ දීනු කරගත යුතු දෙයක්, වැඩි යුතු දෙයක්. ඒක වඩනකොට ඒක පින්වත්නි භාවනාමය වශයෙන් සම්පූර්ණත්වයට පත් වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා පීති මනස්ස කායෝපි පස්සම්බි චිත්තම්බි පස්සම්බි. පින්වත් මහන්නි, පීතිමත් මනසක් තියෙන කෙනාට කය සැහැල් වෙනවා කියනවා, සිත සැහැල් වෙනවා කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා යස්මින් සමේ භික්කවේ භික්ඛුනු පීති මනස්ස කායෝපි පස්සම්බි චිත්තම්බි පස්සම්බි පස්සද්දි සම්බොජ්ජංගෝ තස්මින් සමේ භික්ඛුනෝ ආරද්ධෝ හෝති. පින්වත් මහන්නි, මේ ප්‍රීතිමත් මනසක් තියෙන කෙනාගේ කයි සැහැල්ලුවක් ඇද්ද, සිතේ සැහැල්ලුවක් ඇද්ද? ආන්නේකට තමයි කියනවා පස්සද්දි සම්බොජ්ජංගය කියලා කියන්නේ. ප්‍රීතිය ඇති වෙන කෙනාගේ පින්වත්නි මේ කය සැහැල් වෙනවා, සිත සැහැල් වෙනවා. ආන්නේක භික්ෂුව මොකද කරන්නේ? දීනු කරගත යුතු මාර්ගාංගයක් විදිහට පස්සද්ධිය දීනු කරගන්නවා. අවබෝධයේ පිණිස පවතින අංගයක් හැටියට මේ භික්ෂුව ප්‍රීතිය වඩනවා. ඉස්ලාමයේ තුල තමන් තුල ප්‍රීතිය හට ගන්නවා. හටගෙන තියෙන බව දැනගෙන ඒ භික්ෂුව ඒ පස්සද්ධි සම්බුද්ධංගේ හොඳට වඩනවා. වඩනකොට ඒ භික්ෂුව තුල පස්සද්ධි සම්බුද්ධංගේ සම්පූර්ණත්වයට පත් වෙනවා.
ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා උන්වහන්සේ දේශනා කළා පස්සද්ද කායස්ස සුඛං හෝති. ඔන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහන්නි කායික සැහැල්ලුව මානසික සැහැල්ලුව තියෙන කෙනාට ඊළඟට උපදින දේ තමයි සැපය. දැන් මේ බලන්න පිළිවෙලින් මේ ධර්මයේ දියුණු වෙන හැටි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා සුඛිනෝ චිත්තං සමාධියති. මහන්නි සැපේ තියෙන කෙනාගේ හිත තමයි සමාධිය හටගන්නේ. යස්මින් සමේ භික්කවේ භික්කුණෝ පස්සද්ද කායස්ස සුඛිනෝ චිත්තං සමාධියති. මහන්නි ඒ භික්ෂුවට මේ කායික සැහැල්ලුව මානසික සැහැල්ලුව තියෙන කෙනාට සැපේ හටගන්නවා. සැපයොත් සිතක් තියෙන කෙනාගේ හිත සමාධිමත් වෙනවා. සමාධි සම්බොජ්ජංගෝ තස්මින් සමයේ භික්ඛු ආරද්ධෝ හෝති. එතකොට මේ භික්ෂුව පටන් ගත්තා වෙන්නේ සමාධි සම්බොජ්ජංගයයි. ඊට පස්සේ ආයේ සමාධි සම්බොජ්ජංගේ තමන් තුළ හටගත්තා කියලා දැනගෙන ඒ සමාධි සම්බොජ්ජංගේ වඩනවා. පින්වත්නි මේ සමාධිය කියලා කියන්නේ වැඩි යුතු දෙයක්. ඊට පස්සේ වඩනකොට තමයි ඒ සමාධිය තමන් තුළ සම්පූර්ණත්වයටපත් වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ඊට පස්සේ උන්වහන්සේ වදාලා සෝ තථා සමාහිතං චිත්තං සාදුකං අජ්ජූපෙක්කිතෝ හෝති. බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්වත් මහන්නි සමාධිමත් සිතත් ඇති කෙනා මනාකොට සිත උපේක්ෂාවට පත් කරනවා. උපේක්ෂාවෙන් යුක්තව එයා වාසය කරනවා. සමාධිමත් සිත තමයි පින්වත්නි හොඳට සමාධිය දියුණු කරලා හතර මේ ධ්‍යාන දක්වා දියුණු කරලා එයා මේ ධ්‍යාන හතර සම්පූර්ණ කරගත්තොත් තමයි ඒ උපේක්ෂාව හටගන්නේ. ධ්‍යාන හතර සම්පූර්ණ වෙන්නට ඕන. උපේක්ෂාවට හිතපත් වෙන්න. පාරිශුද්ධ උපේක්ෂාවක් ඇති කරගන්න පින්වත්නි ධ්‍යාන හතර සම්පූර්ණ කරගෙන ඒ ධ්‍යාන තුළ ඇතිවෙන උපේක්ෂාවට තමයි මේ උපේක්ෂා සම්බුද්ධංගය කියලා කියන්නේ. ඒ උපේක්ෂාව තුළ පිහිටලා තමයි පින්වත්නි සියලු ආශ්‍රයන් සේ කරන්නේ. පින්වත්නි මේ බොජ්ජංග දැන් පිළිවෙලට වැඩෙන හැටි භාග්‍යතුන් වහන්සේ අපට මේ දේශනාවේ පෙන්වලා දුන්නා. දැන් බලන්න ඉස්සෙල්ලාම භික්ෂුව කරන්නේ මොකද්ද? අර සමාධි සීල සම්පන්න, සමාධි සම්පන්න, ප්‍රඥා සම්පන්න, විමුක්ති සම්පන්න, විමුක්ති ඥාන දර්ශන සම්පන්න ඒ උතුමන්ව ඇසුරු කරනවා. ඇසුරු කරනකොට එහාට ධර්මයේ මුණ ගැහෙනවා. ධර්මය අහන්න ලැබෙනවා. ධර්මය අහලා දෙආකාර විවේකයෙන් යුක්ත වෙනවා. පින්වත්නි මේ ධර්මයේ සිහි කරන්න මේ විවේකී අවශ්‍යයි. විවේකේ නැතුව ධර්මයේ සිහි කරන්න බෑ. ඒක වෙන්නේ නැහැ. එක හිත විසිරෙනවා. ඒ නිසා විවේකයේ කියන එක මේ ධර්මයේ සිහි කරනකොට කෙනෙකුට විවේකයක් ඇති කරගන්නට ඕන. කාය විවේකයක්, චිත්ත විවේකයක් කියන දෙක ඇති කරගන්නට ඕන. ඒ විවේකයෙන් යුක්ත වෙලා එයා ධර්මයේ නුවණින් විමසනවා. මනාකොට නුවණින් විමසනවා. නුවණින් හසුරවනවා. නැවත නැවත සිහි කරනවා. එතකොට වැඩෙන්නේ එයා තුල සිහිය. ඊට පස්සේ ආයි සිහිය වඩනවා. ඒ සිහිය පරිපූර්ණත්වයට පත් කරනවා. ඒ සිහිය තුල ඉඳගෙන තමයි එයා ධර්මයන් නුවණින් විමසන්නේ. නුවණින් හසුරවන්නේ. මනාකොට තව තවත් නුවණින් විමසන්නේ. එතකොට එයා තුල ධම්මවිචේ සම්බොජ්ජංගේ හට ගන්නවා. ඒ ධම්මවිචේ සම්බොජ්ජංගේ තුල පිහිටන කෙනා තුල ධර්මයන් සිහි කරනකොට වීරිය ඇති වෙනවා. හිත හැකිලෙන්නේ නැහැ. එතකොට එයා පටන් ගත්තා වෙන්නේ විරිය සම්බොජ්ජංගයයි. ඒ වීරිය තියෙන කෙනාට තමයි මේ හිතේ ප්‍රීතිය හටගන්නේ. එතකොට එයා ප්‍රීති සම්බොජ්ජංගය හට ගන්නවා. ඒක වඩනවා. ඒක වඩනකොට තමයි කායික මානසික සැහැල්ලුව ඇති වෙන්නේ.
කායික මානසික සැහැල්ලුව ඇති කෙනාට තමයි සමාධිය හටගන්නේ. සමාධියට ඉස්සෙල්ලා හටගන්නවා දෙයක් සැපය. කායික මානසික සැහැල්ලුව තියෙන කෙනාට සැපේ හටගන්නවා. ඊට පස්සේ සැපේ හටගත්ත කෙනාගේ හිත තමයි සමාධිය හටගන්නේ. ඊට පස්සේ සමාධිය දියුණු කරනවා මනාකොට අවබෝධයේ පිණිස පවතින අංගයක් හැටියට. ඒ තුල පිහිටලා එයා හොඳට ඒ සමාධිය තුල හිත උපේක්ෂාවට පත් කරනවා. පාරිශුද්ධ උපේක්ෂාව ඇති කරගන්නවා. එතකොට මෙයා තුළ වැඩෙන්නේ පින්වත්නි මේ විදිහට දිනු කරගන්න කෙනා තුළ බොජ්ජංග ධර්මයයි. අවබෝධයේ පිණිස පවතින අංග හැටියට මේ බොජ්ජංග ධර්මයන් වැඩෙනවා. පින්වත්නි සාරිපුත්ත මහරහතන් වහන්සේ දවසක් දේශනා කරනවා ආයස්මතුනි මම උදේ කාලයම් බොජ්ජංගයකින් වාසය කරන්න කැමති නම් උදේ කාලේ ඒ බොජ්ජංගයන්ගෙන් වාසය කරනවා කියනවා. දහවල් කාලයම් බොජ්ජංගයකින් වාසය කරන්න කැමති නම් දහවල් කාලෙත් ඒ බොජ්ජංගයන්ගෙන් වාසය කරනවා කියනවා. ඒ වගේම රාත්‍රී කාලයම් බොජ්ජංගයකින් වාසය කරන්න කැමති නම් ඒ බොජ්ජංගයන්ගෙන් රාත්‍රී කාලේ වාසය කරනවා කියනවා. එතකොට තමන් තුළ බොජ්ජංග මේ හටගත්තයින් පස්සේ බලවත් ලෙස හටගත්ත බව දන්නවා කියනවා. අප්‍රමාණ ලෙස හටගත්ත බව දන්නවා කියනවා. තමන් තුළ බොජ්ජංග හටගත්ත බව දන්නවා කියනවා. යම් බොජ්ජංගයක් තමන් තුළින් නැති වෙලා නිරුද්ධ වෙලා ගියාද ඒ බව දැනගන්නවා කියනවා. ඒක හරියට මේ වගේ කියනවා. කොහොමද? ඔන්න රජ කෙනෙක් හරි මහා අමාත්‍ය කෙනෙක් හරි ඉන්නවා. මෙයාට තියෙනවා ඇඳුම් පෙට්ට ගමක්. මේ සායම් පොවපු නොයෙක් වර්ණයන්ගෙන් හැඩගන්වපු ඇඳුම් පෙට්ටියක් තියෙනවා. එතකොට මේකේ රජ්ජුරුව හරි අර මහා අමාත්‍යවරයා හරි යම් උදේ කාලයකින් යම් ඇඳුමකින් සැරසෙන්න කැමති නම් ඒ ඇඳුමින් සැරසෙනවා කියනවා. ඒ වගේම දහවල් කාලේ රාත්‍රී කාලේ යම් ඇඳුමකින් සැරසෙන්න කැමති නම් ඒ ඇඳුමින් සැරසෙනවා කියනවා. අන්න ඒ වගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කළා සාරිපුත්තයන් වහන්සේ උදේ කාලේ දවල් කාලේ රාත්‍රී කාලේ යම් බොජ්ජංගයකින් වාසය කරන්නට කැමති නම් ඒ බොජ්ජංගයන්ගෙන් වාසය කරනවා කියනවා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපට දේශනාකට වදාලා උන්වහන්සේ දේශනා කළා කාය කියන සූත්‍රයේදී උන්වහන්සේ දේශනා කළා මහණෙනි මේ කය පවතින්නේ ආහාර නිසා කියනවා. ආහාර නැතුව මේ කය පවතින්නේ නැහැ කියනවා. පින්වත් මහණනි ඒ වගේ නීවරණ පවතින්නේ ආහාර නිසා කියනවා. ආහාර නැතුව නෙවෙයි කියනවා. කාමච්ඡන්ද නීවරණ හටගන්න ආහාරය තමයි කියනවා සුබ නිමිත්තත් අයුනිසෝ මනසිකාරයත්. කාමච්ඡන්ද නීවරණය හටගන්න එතකොට කෙනෙක් තුළ පින්වත්නි සුබ නිමිති ගත්තයින් පස්සේ ඒක අනුවණින් කල්පනා කරනකොට එයා තුළ කාමච්ඡන්ද නීවරණය හටගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා කාමච්ඡන්ද නීවරණය ආහාරයක් වෙන්නේ සුබ නිමිත්තත් අයුනිසෝ මනසිකාරයත්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ව්‍යාපාදයේ හටගන්න තියෙන ආහාරය තමයි කියනවා පටිඝ නිමිත්තත් අයුනිසෝ මනසිකාරයත්. ගැටීම් ඇති වෙන නිමිති ගත්තට පස්සේ ඒ ගැන සිහි කර ඉන්නකොට මේ කෙනා මට පහර දුන්නා. මේ කෙනා මගේ දේ පැහැරගත්තා. මේ කෙනා මට කරදර කළා. මට අයහපත කළා. මේ කෙනා මට බැන්නා. මේ කෙනා මට පරුස වචන කිව්වා. මේ ආදී සිත සිතා ඉන්නකොට පින්වත්නි පටිඝය වැඩෙනවා. ඒක අනුවණින් කල්පනා කර ඉන්නකොට එයා තුළ පටිඝය වැඩෙනවා. මේක තමයි එයා තුළ පටිඝය වැඩෙන්න, දේශය වැඩෙන්න ආහාරය වෙන්නේ. තීන මිද්දේට තියෙන ආහාරය තමයි කියනවා භාග්‍යතුන් වහන්සේ වදාලා
මේ කුසල් දහම් කෙරෙහි නොයැලෙන ස්වභාවයක්. පංචකාමයන්ට මේ ඇලී යන ස්වභාවයක් තියෙනවා. ඒකට කියනවා අරතිය කියලා. ඒ වගේම තියෙනවා නිදිමතක්, අලස බවක්, කම්මැලි බවක්, ඒ වගේම බත් මත මේ ආදී දේවල් තියෙනවා. මේ දේවල් Taman තුල ඇති වෙනකොට අයිඩිසෝ මනසිකාරී යෙදෙන කෙනාට බුදුරජාණන් වහන්සේ වදාලා නූපන් තීන මිද්දේ උපදිනවා. උපන් තීන මිද්දේ වැඩෙන්න පටන් ගන්නවා. එතකොට තීන මිද්දේ උපදින්න හේතුව තමයි අරතිය. බත් මත, කම්මැලිකම, මේ දේවල් තමයි තීන මිද්දේ හටගන්න හේතු වෙන්නේ. මේ දේවල් තියෙනකොට ඒ ගැනම අනුවණින් කල්පනා කර කර ඉන්නකොට තීන මිද්දේ වැඩෙනවා. ඒ වගේම පින්වත්නි එහෙනම් අපිට පේනවා තීන මිද්දේ හටගන්නේ අපි තුල තීන මිද්දේ වැඩෙන්නේ මේ දේවල් තියෙන්න ඕන. ඒක අපිට දැන් අපි සමහර අය කියන දෙයක් තමයි භාවනා කරනකොට නිින්ද යනවා. ඒකට හේතුව තමයි යාගේ හිත භාවනාවට ඇලෙන්නේ නැහැ. ඇලිලා තියෙන්නේ පංචකාමයන්ට, අරතියේ තියෙන්නේ. එම නැත්තම් කම්මැලි. එතකොට තමයි පින්වත්නි අපේ හිත තීන මිද්දේ බැසගන්නේ. එනිසා තීන මිද්දේ දුරු කරන්නම් තීන මිද්දේ හටගන්න දේවල් බැහැර කරන්නට ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා උද්දච්ච කුක්කුච්චේ හසගන්න හේතුව තමයි කියනවා හිතේ නොසන්සුන් ස්වභාවයක් තියෙනවා. ඒක අනුවණින් කල්පනා කරනකොට නූපන් තීන මිද්දේ හට ගන්නවා. උපන් තීන මිද්දේ මේ වැඩෙන්න පටන් ගන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනාකට වදාලා උන්වහන්සේ පෙන්වලා දුන්නා විචිකිච්ඡාවට හටගන්න හේතු වෙන ධර්මයන් තියෙනවා. ආන්න ඒවා අනුවණින් කල්පනා කරනකොට සැකේ හටගන්න හේතු වෙන දේවල් තියෙනවා. ඒව කල්පනා කරනකොට එයා තුළ මේ විචිකිච්ඡාව වැඩෙනවා. ඒක තමයි විචිකිච්ඡාවට තියෙන ආහාරය. එතකොට පින්වත්නි මේ පංච නීවරණයන් වැඩෙන්නේ අයිනිසෝ මනසිකාරයෙන්. ඒව හටගන්න හේතු තියෙනවා. තිබ්බට පස්සේ අපි මොකද කරන්නේ? ඒක කල්පනා කර කර ඉන්න අනුවණින්. එතකොට එයා තුළ මේ නීවරණ ධර්මයන් වැඩෙන්න පටන් ගන්නවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා බොජ්ජංග ධර්මයන්ටත් ආහාර තියෙනවා. ආහාර නැතුව නෙවෙයි බොජ්ජංග හටගන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා බොජ්ජංග ධර්මයන් හටගන්න හේතු වෙන ආහාර තමයි කියනවා. උන්වහන්සේ වදාලා මේ සිහිය වැඩෙන්න මේ සිහියට හේතු වෙන ධර්මයන් තියෙනවා. ආන් ඒව නුවණින් විමසන කෙනාට තමයි කියනවා සිහි නුවණ දිනු වෙන්නේ. පින්වත්නි එහෙනම් සති සම්බුද්ධංගේ ආහාර සහිතයි. සති සම්බුද්ධංගේ නිකන් හටගන්නේ ආහාර සපයන්නට ඕන. ඒ ආහාර තමයි පින්වත්නි සති සම්බුද්ධංගේට හිතයිසී ධර්මයන් තියෙනවා. ඒ තමයි සිහිය වැඩෙන්න අපි කුමද්ද කළ යුත්තේ කියලා අපි ඉගෙනගත්ත දේශනාවෙන් අපිට කියලා දුන්නා. ඒ තමයි ධර්මයේ විමසන්නට ඕන. ධර්මයේ නැවත නැවත විමසන්නට ඕන. ඒ ධර්මයේ විමසනකොට ඒ අර්ථ නුවණින් විමසනකොට තමයි අපි තුළ සිහිය වැඩෙන්නේ. එතකොට තමයි අපි තුළ සතිපට්ඨානේ හිත පිහිටන්නේ. කායානුපස්සනාව තුළ, වේදනානුපස්සනාව තුළ, චිත්තානුපස්සනාව තුළ, ධම්මානුපස්සනාව තුළ හිත පිහිටන්නේ. එතකොට යා තුළ සිහිය දිනු වෙනවා. සිහිය කියලා කියන්නේ පින්වත්නි සතර සතිපට්ඨානේ හිත පිහිටුවා ගැනීම. මේ කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සනා කියන මේ සතර සතිපට්ඨානේ හිත පිහිටුවා ගැනීම තමයි සිහිය කියලා කියන්නේ. ආන්නේ සිහිය දිනු කරගන්නට ඕන. ඒකට ආහාර සපයනකොට තමයි මේ සිහිය වැඩෙන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා ධම්මවිචේ සම්බුද්ධංගේටත් උන්වහන්සේ දේශනා කොට වදාලා මහන්නි ආහාර තියෙනවා. ආහාර නැතුව නොවේ.
ධම්මවිචේ සම්බොජ්ජංගයට තියෙන ආහාර තමයි කියනවා මේ ලෝකයේ තියෙනවා සුදු කළු ධර්මයන්. හීන පෙනීත ධර්මයන්. වැරදි නිවැරදි ධර්මයන්. කුසල් අකුසල් ධර්මයන් තියෙනවා කියනවා. ආන්නේ ධර්මයන් නුවණින් විමසන කෙනාට කියනවා නූපන් ධම්මවිචේ සම්බොජ්ජංගේ හටගන්නේ. උපන් ධම්මවිචේ සම්බොජ්ජංගේ වැඩෙන්නේ. එනම් පින්වත්නි ධම්මවිචේ සම්බොජ්ජංගයට තියෙන ආහාර තමයි කුසල් අකුසල් නුවණින් විමසීම. සුදු කළු ධර්මයන් නුවණින් විමසීම. වැරදි නිවැරදි ධර්මයන් නුවණින් විමසීම. එහෙම විමස ඉන්න කෙනාට ධම්මවිචේ සම්බොජ්ජංගේ උපදිනවා. ඒක තමයි ධම්මවිචේ සම්බොජ්ජංගයට තියෙන ආහාර. ඊළඟට පින්වත්නි වීරිය සම්බොජ්ජංගයටත් ආහාර සහිතවයි කියනවා හටගන්නේ. ආහාර නැතුව නෙවෙයි කියනවා. මහන්නී වීරිය සම්බොජ්ජංගයට තියෙන ආහාර තමයි කියනවා. උන්වහන්සේ දේශනා කොට වදාලා මහණෙනි මේ වීරිය සම්බොජ්ජංගයට තියෙන ආහාර තමයි උන්වහන්සේ වදාලා වීරියක් තියෙනවා. ආරම්භක ධාතු පටන්ගත් වීරියක් තියෙනවා. නික්කම ධාතු හිත හැකිලෙන්නේ නැති වීරියක් තියෙනවා. පරාක්‍රම ධාතු අවසානයේ දක්වා යන වීරියක් තියෙනවා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ වීරිය මොකද කරන්නේ? එයා නුවණින් විමසනවා. විමසනකොට තමයි උන්වහන්සේ දේශනා කොට වදාලා එයා යෝනිසෝ මනසිකාරී යෙදෙනවා. එවැනි වීරිය ඇති වුණාට පස්සේ එතකොට එයා තුළ පින්වත්නි මේ වීරිය සම්බොජ්ජංගේ දීඩු වෙන්න පටන් ගන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මහණෙනි ඊළඟට ප්‍රීතියටත් ආහාර තියෙනවා. ආහාර නැතුව නෙවෙයි. ප්‍රීතිය හටගන්න තියෙන ආහාර තමයි කියනවා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ප්‍රීතිය හටගන්න හිතයිසී ධර්මයන් තියෙනවා. ප්‍රීතිය හටගන්න හේතු වෙන ධර්මයන් තියෙනවා. ආන් ඒවා යෝනිසෝ මනසිකාරයේ යෙදෙනකොට තමයි ප්‍රීතිය හටගන්නේ. ප්‍රීතිය හටගන්න නම් පින්වත්නි තමන් තුළ සීලේ දිනු කරගෙන තමන් තුළ තියෙනකොට මේ හොඳට තමන් සිල්වත් කියලා තමන් දැනගන්නකොට එයා තුළ ප්‍රීතිය හටගන්නවා. ඒ වගේම තමන් තුළ සමාධිය වැඩෙනවා කියලා දැනගන්නකොට ඒ වගේම තමන් තුළ අකුසල් ප්‍රහාණය වෙනවා කියලා දැනගන්නකොට කුසලයේ උපදිනවා කියලා දැනගන්නකොට නීවරණීට හිත යට වෙන්නේ නැහැ කියලා දැනගන්නකොට යා තුළ ප්‍රීතිය හට ගන්නවා. ඉතින් පින්වත්නි මේ ප්‍රීතියට හිතයිසී ධර්මයන් නුවණින් විමසන්නට ඕන. ආන් එතකොට යා තුළ ප්‍රීති සම්බොජ්ජංගේ හට ගන්නවා. ප්‍රීති සම්බොජ්ජංගයට ආහාර සපයන්නට ඕන. ඒ වගේම පින්වත්නි පස්සද්ධි සම්බොජ්ජංගයත් ආහාර සහිතයි. පස්සද්ධි සම්බොජ්ජංගයට තියෙන ආහාරය තමයි පින්වත්නි කායික සැහැල්ලුව තියෙනවා. මානසික සැහැල්ලුව තියෙනවා. ආන්නීක නුවණින් විමසන්නට ඕන. යෝනිසෝ මනසිකාරයේ යෙදෙන කෙනාට පස්සද්ධි සම්බොජ්ජංගේ උපදිනවා. ඒ වගේම සමාධියත් ආහාර සහිතයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා සමාධියට ආහාර තමයි කියනවා සමත නිමිත්තත් අභ්‍යජ්ජ නිමිත්තත්. මේ සමත නිමිත්ත පින්වත්නි සමාධි සම්බොජ්ජංගයට තියෙන ආහාර. එතකොට සමත නිමිති සිහි කිරීමෙන් යා තුළ සමාධිය උපදිනවා. ඒවා නුවණින් විමසනකොට ඒක සමාධියට ආහාරයක් බවට පත් වෙනවා. උපේක්ෂාවට තියෙන ආහාරය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා උපේක්ෂාවට හිතයිසී ධර්මයන් තියෙනවා. ආන්නේවා නුවණින් විමසනකොට තමයි උපේක්ෂාව තමන් තුළ දිනු වෙන්නේ. එනිසා පින්වත්නි මේ බොජ්ජංග ධර්ම කියලා කියන්නේ අපි ආහාර සැප යුතු දෙයක්. දැන් අපි මේ කයට ආහාර නැතුව නොපවතිනවා වගේ බොජ්ජංග ධර්මත් ආහාර නැතුව මේක හටගන්නේ නැහැ.
අපි ආහාර සපයන්නට ඕන. සපයනකොට තමයි අපි තුල බොජ්ජංග ධර්ම වැඩින්න පටන් ගන්නේ. ඊළඟට දවසක් භික්ෂු සංඝයා සවැත් නුවරට පිණ්ඩපාතේ වැඩියා. පිණ්ඩපාතේ වඩිනකොට උන්වහන්සේලාට ඒ පිණ්ඩපාතේ කරන්නට වේලාසන වැඩි. ඒ නිසා මොකද කළේ? අන්‍යාගමිකයන් වාසය කරන ඒ තැනකට මේ ස්වාමීන් වහන්සේලා, මේ භික්ෂුන් වහන්සේලා වැඩම කළා. වැඩම කළාට පස්සේ ඒ අන්‍යාගමික පිරිස උන්වහන්සේලාව සාදරයෙන් පිළිගෙන සතුටු සාමීචියේදීලා කතා බහ කළා. කතා බහ කරන අය අතරේ මේ අන්‍යාගමික පිරිස මේ භික්ෂුන් වහන්සේලාට කියා හිටියා, ස්වාමීනි, සමන ගෞතමයන් වහන්සේත් කියලා දෙන්නේ මේ පංච නීවරණයන් දුරු කරලා බොජ්ජංග ධර්මයන් වැඩෙන හැටි. අපිත් අපේ ශ්‍රාවකයන්ට කියලා දෙන්නේ මේ පංච නීවරණ ධර්මයන් දුරු කරලා බොජ්ජංග ධර්මයන් වැඩෙන හැටි. ඉතින් අපේ ධර්ම දේශනාවෙත් සමන ගෞතමයන් වහන්සේගේ ධර්ම දේශනාවේ තියෙන විවිධත්වය මොකක්ද කියලා ඇහුවා. නානත්වය මොකක්ද කියලා ඇහුවා. විශේෂත්වය මොකක්ද කියලා ඇහුවා. එතකොට මේ භික්ෂුන් වහන්සේලා ඒකට පිළිතුරු දෙන්න ගියේ නැහැ. උන්වහන්සේලා නිහඬ වෙලා පිණ්ඩපාතේ කරගෙන බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණියා. පැමිණිලා මේ සිද්ධ වෙච්ච සිද්ධිය කියා හිටියා, ස්වාමීනි, අපි සවැත් නුවරට පිණ්ඩපාත ගියාට පස්සේ පිණ්ඩපාතේ යන්න වේලාසන වැඩි. අන්‍යාගමිකයන් වාසය කරන ඒ තැනකට ගියා. අපිට මෙහෙම සිද්ධියක් වුණා. මෙහෙම දෙයක් ඇහුවා කිව්වා. ඉතින් ස්වාමීනි, අපි මේක තථාගතයන් වහන්සේගෙන්ම දැනගන්නම් කියලා අපි මේ පැමිණියේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා, මහණෙනි, ඔයගෙන් අහන්න තිබ්බේ ක්‍රමයක් තියෙනවා, නීවරණ ධර්මයන් 10ක් වන. දැන් අපි ඉගෙන ගන්න තියෙන්නේ නීවරණ 5යි. ඔය ක්‍රමේ 10ක් වන ක්‍රමයක් තියෙනවා. ඒක මොකද්ද කියලා අහන්න තිබ්බේ කියලා අහනවා. ඒ වගේම ඔබට එයයිගෙන් අහන්න තිබුණේ මේ සත්ත්‍ය බොජ්ජංග අපි ඉගෙනගෙන තියෙන්නේ 7යි. ඒ 7 14 වන ක්‍රමයක් තියෙනවා. මේ ක්‍රමේ මොකද්ද කියලා ඔබට අහන්න තිබ්බේ. එතකොට මහණෙනි, ඔය පිරිසට ඕක කියාගන්න බෑ කිව්වා. මං දකින්නේ කිව්වා. මේ දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, සමනක් බ්‍රහ්මණයන් සහිත දෙවි මිනිස් ප්‍රජාව තුල තථාගතයන් වහන්සේ හරි, තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකෙක් හරි, එම නැත්නම් තථාගතයන් වහන්සේගෙන් සතාගත ශ්‍රාවකයන්ගෙන් අසා දැනගත්තු කෙනෙක් ඇර ඕක විසඳන්න පුළුවන් කෙනෙක් මම දකින්නේ නැහැ කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේ නීවරණ ධර්මයන් 10ක් වන ක්‍රමේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා, තමන් තුළ කාමච්ඡන්දයක් තියෙනවා කියනවා. බාහිර කාමච්ඡන්දයක් තියෙනවා කියනවා. ඒක එතකොට දෙආකාරයි. ඒ වගේම තමන් තුළ මේ ව්‍යාපාදයක් තියෙනවා කියනවා. බාහිර ව්‍යාපාදයක් තියෙනවා කියනවා. එතකොට මේ ව්‍යාපාදයක් දෙආකාරයි. ඒ වගේම තීනේ කියන්නේ එකක්, මිද්දේ කියන්නේ එකක්. ඒකත් දෙආකාරයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා, උන්වහන්සේ දේශනා කොට වදාලා, උද්ධච්ච කුක්කුච්ච දෙආකාරයි. ඒ තමයි හිතේ විසිරීමක් කියන්නේ එකක්, පසුතැවීම කියලා කියන්නේ එකක්. ඒකත් දෙආකාරයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා, සැකයක් දෙආකාරයි. තමන් තුළ හටගන්න සැකයක් තියෙනවා. බාහිර දේවල් කෙරෙහි හටගන්න සැකයක් තියෙනවා. අන්න සැකයක් දෙආකාරයි. එතකොට මේ 5 දෙකින් වැඩි කරාම 10යි. බුදුරජාණන් වහන්සේ 10 ආකාරව නීවරණ පෙන්වලා දුන්නා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා, මහණනි, බොජ්ජංග ධර්මයන් 14 වන විදිහට යෙදෙන ක්‍රමයක් තියෙනවා. ඒ තමයි
උන්වහන්සේ දේශනා කළා සති සම්බොජ්ජංගයත් උන්වහන්සේ දේශනා කළා දෙආකාරයි. ඒ තමයි තමන් තුළ හටගන්න සිහියක් තියෙනවා. බාහිර ධර්මයෙන් කෙරෙහි හටගන්න සිහියක් තියෙනවා. එතකොට දෙආකාරයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ තමන් තුළ තියෙන ධර්මයන් ගැන සිහි කරන එක. ඒකත් බුදුරජාණන් වහන්සේ වදාළ ධම්මවිචේ සම්බොජ්ජංගය දෙආකාරයි. ඒ තමයි තමන් තුළ හටගන්න ධර්මයන් තියෙනවා. ආන් ඒව නුවණින් විමසන එක. නුවණින් හසුරුවන එක. නැවත නැවත සිහි කරන එක. ඒකත් ධම්මවිචේ සම්බොජ්ජංගයටයි තියෙන්නේ. බාහිර ධර්මයන් නුවණින් විමසන එකත් ධම්මවිචේ සම්බොජ්ජංගයටයි තියෙන්නේ. එතකොට ධම්මවිචේ සම්බොජ්ජංගයත් දෙආකාරයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මහන්නි වීරිය දෙආකාරයි. උන්වහන්සේ වදාලා කායික වීරිය තියෙනවා, මානසික වීරිය තියෙනවා. එතකොට වීරියත් දෙආකාරයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා මහන්නි ප්‍රීතිය දෙආකාරයි. විතක්ක ਵਿਚාර සහිත ප්‍රීතියක් තියෙනවා, විතක්ක ਵਿਚාර රහිත ප්‍රීතියක් තියෙනවා. ප්‍රීතිය දෙආකාරයි. ඒ වගේම පස්සද්ධි සම්බොජ්ජංගේ දෙආකාරයි. කායික සැහැල්ලුවක් තියෙනවා, මානසික සැහැල්ලුවක් තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කළා සමාධිය දෙආකාරයි. විතක්ක ਵਿਚාර සහිත සමාධියක් තියෙනවා, විතක්ක ਵਿਚාර රහිත සමාධියක් තියෙනවා. එතකොට සමාධිය දෙආකාරයි. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා මහන්නි උපේක්ෂාව දෙආකාරයි. ඒ තමයි තමන් තුළ ආධ්‍යාත්මික හටගන්න උපේක්ෂාවක් තියෙනවා, බාහිරව හටගන්න උපේක්ෂාවක් තියෙනවා. උපේක්ෂාව දෙආකාරයි. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ විදිහට බොජ්ජංග ධර්මයන් 14 ක්‍රමයකින් පෙන්වලා දුන්නා. ඊට පස්සේ ඔය වගේම පින්වත්නි සිද්ධියක් වුණා. අන්‍යාගමික පිරිස ඉන්න ආරාමිකට ගියාට පස්සේ අර විදිහටම කියා හිටියට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් ඇවිල්ලා අසා හිටියා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අර විදිහටම කියා ඉඳලා බුදුරජාණන් වහන්සේ වදාලා ඔය පිරිසකින් අහන්න තිබ්බේ මේ බොජ්ජංග ධර්මයන් තියෙනවා, හිත හැකිලිලා තියෙනකොට මේ බොජ්ජංග ධර්මයන් වැඩි යුතුයි. හිත හැකිලිලා තියෙනකොට මේ බොජ්ජංග ධර්මයන් නිවිය යුතුයි. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ඒ වගේම හිත විසිරීලා තියෙනකොට මේ බොජ්ජංග ධර්මයන් වැඩි යුතුයි, මේ බොජ්ජංග ධර්මයන් නොවැඩි යුතුයි. ඒව මොනවද කියලා අහන්න තිබ්බේ කියලා අහනවා. එතකොට ওই පිරිසට උත්තර දෙන්න බෑ කිව්වා. ඕකට උත්තර දෙන්න කෙනෙක් තථාගතයන් වහන්සේ හරි, තථාගත ශාවකයෙක් හරි, එහෙම නැත්නම් අසා දැනගත්තු කෙනෙක් හරි ඇරෙනකොට මන් දකින්නේ නැහැ කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා පින්වත්නි හිත හැකිලිලා තියෙනකොට මේ බොජ්ජංග වඩන්න එපා කියනවා. ඒ තමයි උන්වහන්සේ දේශනා කළා හිත හැකිලිලා තියෙනකොට උන්වහන්සේ වදාලා පස්සද්ධි සම්බොජ්ජංගේ, සමාධි සම්බොජ්ජංගේ, උපේක්ඛා සම්බොජ්ජංගේ වඩන්න එපා කියනවා. ඔන්න කෙනෙක් ඉන්නවා කියනවා ගින්නක් දල්වන්න කැමති. මේ ගින්නක් දල්වන්න කැමති මිනිස්සයා මොකද කරන්නේ? අමු ගොම, අමු දර, ඒ වගේම මේ අමු දේවල් ගෙනල්ලා දානවා කියනවා. ඒ වගේම පස් ඉසිනවා කියනවා. එතකොට මෙයාට ගින්න දල්වන්න පුළුවන්ද කියලා අහනවා. ගින්නක් දල්වන්න කැමති කෙනා අමු දර ගෙනල්ලා දැම්මොත්, අමු තනකොළ ගෙනල්ලා දැම්මොත්, වතුර ඉසුවොත් එහෙම ගින්නක් දල්වන්න පුළුවන්ද කියලා අහනවා. ගින්න දල්වන්න බෑ කියනවා. ආන් ඒ වගේ කියනවා යම්කිසි කෙනෙක් හිත හැකිලිලා තියෙන වෙලාවට පස්සද්ධි සම්බොජ්ජංගේ, ඒ වගේම සමාධි සම්බොජ්ජංගේ, උපේක්ෂා සම්බොජ්ජංගේ වැඩිවොත් තව තවත් හිත හැකිලෙනවා. ඒ වගේම හිත හැකිලිලා තියෙනකොට මේ බොජ්ජංග වඩන්න කියනවා. ඒ තමයි මේ ධම්මවිචේ සම්බොජ්ජංගේ, වීරි සම්බොජ්ජංගේ,
පීති සම්බොජ්ජංගේ වඩන්න කියනවා. ඔන්න ගින්නක් දල්වන්න කැමති කෙනා වේලි දර ගෙනල්ලා දානවා. වේලි තනකොළ ගෙනල්ලා දානවා. පස් ඉසින්නේ නැහැ. වතුර ඉසින්නේ නැහැ. එතකොට මෙයාට ගින්න දන්වන්න පුළුවන්ද කියලා අහනවා. ස්වාමීනි පුළුවන් කියනවා. අන්න ඒ වගේ හිත හැකිල්ලා තියෙනකොට විරිය සම්බොජ්ජංගේ, ධම්මවිචේ සම්බොජ්ජංගේ, පීති සම්බොජ්ජංගේ වඩන්න කියනවා. ඒ වගේ හිත නගා සිටවන්න පුළුවන් කියනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා හිත විසිරීලා තියෙනකොට ධම්මවිචේ සම්බොජ්ජංගේ, ඒ වගේම විරිය සම්බොජ්ජංගේ, පීති සම්බොජ්ජංගේ කියන මේ බොජ්ජංග ධර්මයන් වඩන්න එපා කියනවා. ඔන්න ගින්නක් නිවන්ට කැමති. ගින්න නිවන්ට කැමති කෙනා ගිනල්ලා දානවා වේලි දර, වේලි ගොම, වේලි තනකොළ ගෙනල්ලා දැම්මොත් මොකද වෙන්නේ? තවත් ගින්න වැඩෙනවා මිසක් ඒ ගින්න නිවෙන්නේ නැහැ. ඒ වගේ හිත විසිරීලා තියෙන වෙලාවට ධම්මවිචේ සම්බොජ්ජංගේ, විරිය සම්බොජ්ජංගේ, පීති සම්බොජ්ජංගේ වඩන්න එපා කියනවා. ඒ වගේ තව තවත් හිත විසිරෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කළා හිත විසිරීලා තියෙනකොට වඩන්න කියනවා මේ බොජ්ජංග ධර්මයන් ටික. පස්සද්ධි සම්බොජ්ජංගේ, ඒ වගේම සමාධි සම්බොජ්ජංගේ, උපේක්ඛා සම්බොජ්ජංගේ කියන මේ බොජ්ජංග ධර්මයන් වඩන්න කියනවා. ඒ වගේ හිත විසිරීලා තියෙන එක සංසිඳවන්න පුළුවන්. ඒක හරියට ගින්නක් නිවන්න කැමති කෙනා අමුදර ගෙනල්ලා දානවා. අමු ගොම ගෙනල්ලා දානවා. අමු තනකොළ ගෙනල්ලා දානවා. වතුර ඉසිනවා. පස් ඉසිනවා. එතකොට ඒ ගින්න නිවිලා යනවා. අන්න ඒ වගේ හිත විසිරීලා තියෙන වෙලාවට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ පස්සද්ධි සම්බොජ්ජංගේ වඩන්න කියනවා. සමාධි සම්බොජ්ජංගේ වඩන්න කියනවා. උපේක්ඛා සම්බොජ්ජංගේ වඩන්න කියනවා. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපට මෙතන බොජ්ජංග 6ක් ගැන පෙන්වලා දුන්නා. එකක් ගැන පෙන්වලා දුන්නේ නැහැ. ඒ තමයි සති සම්බොජ්ජංගේ. පින්වත්නි සති සම්බොජ්ජංගේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා හැම වෙලාවෙම වැඩි යුතු දෙයක්. හැම වෙලාවෙකම සති සම්බොජ්ජංගේ වැඩි යුතුයි. හිත විසිරීලා තියෙන කොටත්, හිත පසුතැවෙන කොටත්, ඒ වගේම හිත හැකිලිලා තියෙන කොටත් සිහිය කියන එක වැඩි යුතුයි. හැම මොහොතකම සිහිය දිනු කරගත යුතුයි. ඉතින් බුදුරජාණන් වහන්සේ අපට මේ විදිහට නොයේක් විදිහට බොජ්ජංග ධර්මයන් වඩන හැටි කියලා දුන්නා. පින්වත්නි මේ බොජ්ජංග ධර්ම වඩන කෙනාට පින්වත්නි එයා ඒකාන්තයෙන්ම විද්‍යා විමුක්ති දෙක සාක්ෂාත් කරනවා. කුණ්ඩලිකේසී කියන බ්‍රාහ්මණයෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අසා හිටියා ස්වාමීනි මේ විද්‍යා විමුක්තිය කුමක් ආනිසංස කරගෙනද තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ වදාලා විද්‍යා විමුක්ති සාක්ෂාත් කරන්නට නම් එයා වැඩි යුතුයි බොජ්ජංග ධර්මයන්. පින්වත්නි බොජ්ජංග ධර්ම වැඩෙන්නේ සතර සතිපට්ඨානෙ වඩන කෙනා තුල. සතර සතිපට්ඨානෙ වැඩෙන්නේ ත්‍රිවිධ සුචරිතේ දිනු කරන කෙනා තුල. ත්‍රිවිධ සුචරිතේ දිනු වෙන්නේ ඉන්ද්‍රිය සංවරයේ තියෙන කෙනා තුල. එනම් පින්වත්නි අපි ඉන්ද්‍රිය දමනය ඇති කරගෙන ත්‍රිවිධ සුචරිතේ වඩමින් මේ සතර සතිපට්ඨානේ වඩමින් බොජ්ජංග ධර්මයන් දිනු කරගත්තොත් කෙනෙක් එයා ඒකාන්තයෙන්ම විද්‍යා විමුක්තිය සාක්ෂාත් කරනවා. එතකොට විද්‍යා විමුක්තියට මේ එයාට සාක්ෂාත් කරගන්න වැඩි යුතු ධර්ම තමයි පින්වත්නි බොජ්ජංග ධර්ම කියලා කියන්නේ. එතකොට බොජ්ජංග ධර්ම යම්කිසි කෙනෙක් වැඩිවොත් එයා ඒකාන්තයෙන්ම මේ ජීවිතේම එක්ක අරහත්ත්වයටපත් වෙනවා, එක්ක අනාගාමී ඵලයටපත් වෙනවාමයි. ඒක ස්ථීරවම සිද්ධ වෙන දෙයක්. එනිසා පින්වත්නි මේ බොජ්ජංග ධර්මයන්
අපි දියුණු කරගන්නට මහන්සි ගන්න ඕන. අපිට දියුණු කරගන්න බැරි නම් අඩුම ගානේ අපි හිත හරි පහදවා ගන්නට ඕන. මේකෙන් තමයි අපිට ඒකාන්තයෙන්ම මේ සත්‍යාව සසර ඈතර කරවන්නේ කියලා හිත හරි පහදවා ගන්නට ඕන. මේකෙන් තමයි ශ්‍රාවකයන් මේ විදිහට වඩලා තමයි මේ සසරෙන් ඈතර වුනේ කියලා හිත හරි පහදවා ගන්නට ඕන. පින්වත්නි, යම්කිසි දවසක අපි සසරෙන් ඈතර වෙනවා නම් මේ බොජ්ජංග ධර්මයන් ඒකාන්තයෙන්ම දිනු කර ගන්නට ඕන. අපිට පුළුවන් විදිහට ටික හරි මේ බොජ්ජංග ධර්මයන් දිනු කර ගන්නට අපි මහන්සි ගන්නට ඕන. ඉතින් ඔබට මට අපි හැම දිනාටම මේ බොජ්ජංග ධර්මයන් දිනු කර ගන්නට අපිට උපකාරී වෙන දේ තුල අපි නිතර ඉන්නට ඕන. ඒ තමයි පින්වත්නි මේ කල්යාණ මිත්‍රාශ්‍රය. කල්යාණ මිත්‍රයන්ගෙන් වෙන්ව වාසය නොකළ යුතුයි. කල්යාණ මිත්‍රයන්ගේ ඇසුරීම වාසය කරන්නට ඕන. ඒ කල්යාණ මිත්‍රයන් ඇසුරී වාසය කරනකොට තමයි අපට මේ බොජ්ජංග ධර්මයන් දිනු කරගන්නට අපිට උපකාරී වෙන්නේ. එනිසා මේ කල්යාණ මිත්‍ර ඇසුරේ වාසය කරමින් ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න ඒ බොජ්ජංග ධර්මයන් අපි තුලත් දිනු කරගෙන අපි හැම දිනාටත් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සසරින් නිදහස් වෙන්න අපි හැම දිනාටම වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඉතින් අපට අනුකම්පාවෙන්ම සත්‍යන්ත සීල භාවනා වැඩසටහනට වැඩම කරමින් අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ කල්යාණ මිත්‍රයන් ඇසුරේ බොජ්ජංග ධර්මයන් වැඩිම පිළිබඳව උතුම් ධර්ම දේශනා බොජ්ජංග ධර්මයන් පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයේ අපට අනුකම්පාවෙන් පෙන්වා වදාලා. ඉතින් අපට අනුකම්පා ඇති ගරුතර මහා සංඝරත්නය අපි හැමදිනම ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් සත්‍යන්ත සීල භාවනා වැඩසටහනේ ඊළඟට අපි භාවනාව ඔබට සමීප කරන්න සූදානම් වන්නේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ වගේම ලක්කිරු ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රද්ධා ලක්කිරු අන්තර්ජාල සජීව විකාශනය ඔස්සේ. ඉතින් ඊට පෙර ආතුව අපි මොහොතකට මද විරාමයක් ලබා ගන්න සූදානම්. සම්බන්ධතාව දැන් ප්‍රධාන පාලක මැදිරිය වෙත. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.